හිත හදාගන්න දුකින් නිදහස් වෙන්න අපට උපකාරවත් වෙන මූලික කාරණා මොනවද කියන එක පිළිබඳව යම් අවබෝධයක් මේ දේශනාව තුළදී ඔබත් සලසා ගන්න. ඔබත් එක්ක පිළිබඳව යම් කිසි අදහසක් බෙදා හදා ගන්න තමයි අපි කල්පනා කළේ. මා සඳහන් කරපු ගාථා ධර්මය මහා මංගල සූත්‍රයෙන් උපුටාගත් ගාථා ධර්මයක්. පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනිදිච ඒතං මංගල පුත්තමං. පතිරූපදේශ වාසෝච අපි තාම සරලව සිංහල භාෂාවට ඒක ඒ පාලි වැකිය පරිවර්තනය කරගත්තොත් සුදුසු පරිසරයක වාසය කිරීම කියන එක. දුකින් නිදහස් වෙන්න හිතන කෙනෙකුට ඔහු ජීවත් වෙන පරිසරය ඊටාම වැදගත් කාරණයක් බව අපි අමතක නොකළ යුතුයි. ඊටාම වැදගත් කාරණයක්. අපට ලැබෙන පරිසරය තුළ බොහෝ දේවල් අපට ලැබෙන සමාජ සාධක එක්ක බොහෝ දේවල් තීරණය වෙනවා. අපේ කොයි විදියට හැසිරෙනවද? කොයි විදියට හැසිරෙන්නේ නැද්ද? මේවට පාරිසරික බලපෑම පරිසරයේ තිබෙන සම්බන්ධය ඊටාම ප්‍රබල එකක් බව බුදුදහම පිළිගන්නවා. ඒ හින්දා මම බුදුදහමට අනුව දුකින් නිදහස් වෙන්න හිතන අයට මූලිකවම තාම යහපත් නිවැරදි උසස් ප්‍රබුද්ධ පරිසරයක් පැවතීම භෞතිකවත් සමාජීයවත් අත්‍යවශ්‍ය කරුණක් බව මෙහිදී අවධාරණය කරන්නට කැමැතියි. තාම අවශ්‍යය. මොකද අපි ළමයෙක් ගත්තත් කුඩා කාලේ ඉඳලා එයා නිතර දකින දේ, එයාට නිතර ඇහෙන දේ, නිතර එයාගේ ඉන්ද්‍රියන්ට ස්පර්ශ වෙන දේ, එයාගේ හැසිරීම පසුකාලීනව තීරණය කරන්න, පසුකාලීනව එයාගේ ජීවිතයේ කොයි වාගේ චර්යාවන් දකින්ට ලැබෙනවාද කියන කරුණට ලොකු බලපෑමක් වෙන දෙයක්. අපි පුංචි කාලෙම ඉගෙන ගත්ත සත්ති ගුම්බ ජාතකය ඔබට මතක ඇතිය. එහිදී ගිරවුන් දෙදෙනාගේ කතාව. එහෙම කිව්වන් තමයි ඔබට හොඳට මතක් වෙන්නේ. ගිරවුන් දෙදෙනාගේ කතාව. එක කඳු මුදුනක තිබුණු ගහක තමයි මේ ගිරාපැටව් දෙදෙනා ඉපදුනේ. එක්තරා දවසක හමපු දැඩි සුළඟක් නිසා ඒ කැදල්ල විසිරීලා යනවා. ගිරාපැටව් දෙන්න අපේ කතාවේ තියෙන්නේ කන්දේ දෙපැත්තට වැටෙනවා. කන්දේ එක පැත්තක ඉන්නවා තාපසයෝ. කන්දේ අනිත් පැත්තේ ඉන්නවා හොරු ටිකක්. එතකොට කාලයක් තිස්සේ මේ ගිරාපැටව් දෙන්න මේ කණ්ඩායම් දෙක ගාව වෙනස් අත්දැකීම් ලැබමින් ජීවත් වෙනවා. එක ගිරවෙක් තාපසයොත් එක්ක ඔහු ජීවත් වෙනවා. අනිත් ගිරව හොරු ඉන්න පරිසරයේ ජීවත් වෙනවා. දැන් අපිට පේනවා කාලයක් යනකොට එක ගිරවෙකුගේ චර්යාවන්, කතා බහ, හැසිරීම සම්පූර්ණයෙන්ම අනෙක් ගිරවට සාපේක්ෂව වෙනස් වෙනවා. කෙනෙක් ඊටාම ලස්සනට කතා කරද්දි, හැසිරෙද්දි අනෙක් ගිර වගේ ඒ හැසිරීම සම්පූර්ණයෙන්ම ඒකේ අනිත් පැත්ත වෙනවා. නරක විදියට කතා කරනවා, නපුරු විදියට කෑ ගහනවා, හැසිරෙනවා, විනය නැතුව ඉන්නවා. මේ විදිහේ ගොඩක් ප්‍රශ්න එනවා. ඇත්තටම ඔබ මෙහෙම හිතන්න. ඒ ගිරව් දෙන්නා තාපසයෝ ගාවට වැටිච්ච එක්කෙනා එදා ඒ අහම්බයක් විදියට හමපු හුළඟෙදී හොරු ගාවට වැටුණා නා.
හොරු ගාවට වැටිච්ච කෙනා තාපසෝ ගාවට වැටුණා නම් අද දැන් තියෙන වර්තමාන අපි ඉගෙන ගන්න බණ කතාවේ තියෙන ඉන්න හොඳ ගිරවා නරක ගිරවා වෙනවා. නරක ගිරවා හොඳ ගිරවා වෙනවා. එයයි හැම වෙන්නේ. එයාලා හැදෙන පරිසරේ. එයාලා හැදෙන තැන. තාපසයෝ කියන්නේ පුහුණු වෙන කණ්ඩායමක්. හොරු කියන්නේ ඊටාම නරක චර්යාවන් ටිකක් එක්ක පුරුද්දට ඇබ්බැහි වෙච්ච විදියට ජීවත් වෙන කණ්ඩායමක්. එතකොට යම්කිසි කෙනෙකුට හොඳ පුහුණුවක් ලැබෙන පරිසරයක හිටියොත් තමයි යා වෙනස් වෙන්නේ. හොඳ පුහුණුවක් ලැබෙන පරිසරයක. පුහුණුවක් නොලැබෙන පරිසරයක කෙනෙක්ව වෙනස් කරන එක තාම දුෂ්කර කාරණයක්. හරි පුහුණුවකට ලක්වීම ඕනම මනසක් වෙනස් වෙන්න අත්‍යවශ්‍ය දෙයක්. හරි පුහුණුවක් ලැබෙන පරිසරයක කෙනෙකු ජීවත් වීම අත්‍යවශ්‍ය කරුණක්. එයාගේ මේ ලෝක ජීවිතයට, එයාගේ පරලෝක ජීවිතයට මේ හැම දෙයකටම මේක අවශ්‍ය දෙයක්. එනිසා පාරිසරික කාරණාව කියන එක අතිශයින්ම වැදගත් කරුණක් බව ඔබ අවබෝධ කරගන්නට ඕනේ. ඔබේ දරුවෝ හදද්දී, ඔබ දුකින් නිදහස් වෙන්න කරන කටයුතු වලදී, ඔබ ඊටාම හොඳ පෞල් ජීවිතයක් ගෙවන්නට හිතනවා නම් අතිශයින්ම වැදගත්. දැන් සාමාන්‍යයෙන් ඉතින් හොඳ පරිසරයක් කියවම අපේ ඔළුවට එන්නේ සාමාන්‍ය සරලම අදහස ගහකොළ තියෙන ඊටාම හොඳ දර්ශනයක් සහිත, හොඳ වාතාශ්‍රයක් සහිත ඒ භෞතික පරිසරයට අදාළ දේවල් ටික තමයි අපේ ඔළුවට සාමාන්‍යයෙන් එන්නේ. ඒ ටිකත් අත්‍යවශ්‍යයි. දැන් බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරපු විදිහට අපිට හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් ලබා ගන්න, අපිට හොඳ සමාධිමත් හිතක් ඇති කරගන්න, අපිට එවැනි වනපියසකින් ලැබෙන, එවැනි ශූන්‍යාගාරයකින් ලැබෙන උපකාරයේ සුළුපටු නැහැ. ඒ හින්දා තථාගතයන් වහන්සේ දේශනා කරා අරඤ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. කෙනෙකුට හිත ඒකාග්‍ර කරගන්න, ආනාපාන වැනි ඒ උතුම් භාවනාවක නියැලෙන්නට කවුරු හරි කෙනෙක් කල්පනා කරනවා නම්, එවැනි පුහුණුවක් ලබා ගන්නට කෙනෙකු කල්පනා කරනවා නම්, එවැනි කෙනෙකුට වෘක්ෂ මූල හරි උපකාරයක්, ශූන්‍යාගාර හරි උපකාරයක්, සුන්දර වනපියස් හරිම උපකාරයක්. ඉතින් අපිට අපේ හිත හදාගන්න යන ගමනේදී මේ ගහකොළ රැකලා තිබීම, පරිසරය ආරක්ෂා කරලා තිබීම ඇත්තටම මහත් උපකාරවත් වෙන දෙයක්. දැන් කෙනෙක් කියන්න පුළුවන් මෙහෙම නෑ, හිත හදාගන්න කැලයක්ම ඕනේ නෑ. හිත හදාගන්න පුළුවන් ගෘහයක් ඇතුලේ. ඇත්ත. ඒක ඇත්ත. සාමාන්‍ය ශාලාවකුත් ශූන්‍යාගාරයක් වෙනවා. සමහර වෙලාවට කරදරයක් බාධකයක් නැති, බොහෝ දෙනෙක් ගැවසෙන්නේ නැති පුංචි කාමරයක් ශූන්‍යාගාරයක් වෙනවා. ඒක ඇත්ත. ඒක එතන ඔබේ හිත හදාගන්න උදව් කරගන්න පුළුවන්. සමහර විට මහා ජනකායක් මැදත් ඔබ ශූන්‍යාගාරයක ජීවත් වෙන විදියට නොඇලීමකින්, නොගැටීමකින් යුක්තව ජීවත් වෙන්නත් පුළුවන්. ඒකත් ඊටාම දියුණු කරපු සිතක් තියෙන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. ඒත් මතක තියාගන්න. කෙනෙකුට වනපියසකින්, ශුන්‍යාගාරයකින්, වෘක්ෂ මූලයකින් ඒ ඇසුරේ හිතක් පුහුණු කරන්න පටන් ගන්නකොට ලැබෙන උපකාරය, ලැබෙන උදව්ව තාම විශාල එකක්. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ, ඔබ දන්නවා, ඒ රමණීය නේරංජන ගම් තීරේ තමයි, ඒ වනපියස් අතර තමයි වැඩිපුර ගැවසෙමින් හිටියේ. ඒ ඇසතු බෝරුක් වලින් ගැවසිච්ච ගයාව, බුද්ධ ගයාව. ඔබ දන්නවා
ඒ උතුම් වෘක්ෂ මූලයන්හි තමයි උන්වහන්සේ තමන්ගේ හිත හදන ඒ පුහුණුවේ නියලුනේ. එතකොට අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරපු දීපංකර පාද මූලයේ ඉඳලා ඊටත් එහා දීර්ඝ කාලයක් තමයි ඇත්තටම බෝධිසත්ව පාරමී කාලය තවත් අසංඛ්‍ය 16ක් ඈතට දිවෙන පුහුණුවක නියලිච්ච උතුමේ. ඒ උත්තමයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නට සූදානම් වෙන ඒ අවස්ථාවෙත් උන්වහන්සේ ඇසුරු කරමින් ඉන්නවා වෘක්ෂ මූලයක්. උන්වහන්සේ ඇසුරු කරමින් ඉන්නවා ලස්සන ගංගා තීරයක තියෙන තාම රමණීය වනපියස්සක්. ගමට ගොඩාක් දුරත් නැති, ගමට ගොඩාක් ළඟත් නැති, ප්‍රතිපහසුකම් සැලසෙන සේනානි ගම ආසන්නයේ පිහිටා තිබෙන, සස්ත්‍රීක කුඹුරු ආයවල් තියෙන, සිටුමැදුරුත් තියෙන ඒ ආසන්න වනලැබ තමයි උන්වහන්සේ තමන්ගේ ආධ්‍යාත්මික පුහුණුවට තෝරගෙන තිබුණේ. ඒ උතුම් පරමාර්ථ සාධනය කරගන්න උන්වහන්සේ වීරිය වැඩුවේ එවැනි පරිසරයක. ඒ උතුම් වෘක්ෂ මූලය ඇසුරු කරගෙන සිද්ධ කරපු ආධ්‍යාත්මික ගවේෂණයේදී තමයි උන්වහන්සේ සත්‍ය අවබෝධ කරන්නේ. ඒකින් කියන්නේ සවැත් නුවර උන්වහන්සේ ජේතවන මහා විහාරයේ දේශනා පවත්වන වෙලාවේ ඒ පන්සල ඇතුළේදී කෙනෙක් අවබෝධයට පත් වුණේ නැහැ කියලා කියන්නේ. තවත් වෙලාවක උන්වහන්සේ මහමග වඩිමින් ඉදිතේ කුණු අස්කරමින් ඉඳපු සුනීතට දේවල් කියන දෙනකොට එයාට ලැබුණු අවබෝධය ඒක මහමග සිද්ධ වෙච්ච දෙයක්. වනපියසවල් වල වගේම බාහිර වෙනත් තැන්වලදීත් උතුම් අවබෝධයට පත්වෙච්ච උතුමයෝ ඉන්නවා. නමුත් අපේ ශාස්ත්‍රවරයාගේ ගවේෂණය ගැන මම සඳහන් කළේ ඔබට. ඒ විතරකුත් නෙවෙයි උන්වහන්සේ අර මම සඳහන් කරපු අවස්ථාව ඇතුළත් බොහෝ අවස්ථාවල ඒ වනපියසක කෙරෙන පුහුණුව ශුන්‍යාගාරයක කෙරෙන පුහුණුව ගහකොළ පරිසරය ඇසුරු කරගෙන සිද්ධ කරන පුහුණුව ඉතාම උපකාරවත් බව ඇත්තටම සිහිපත් කරලා තිබෙනවා. උන්වහන්සේ අවධාරණය කරලා තියෙනවා අපිට. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා බාහිර පරිසරය, භෞතික පරිසරය, එහි තිබෙන රටාව, එහි තියෙන ස්වභාවය නොවැදගත් නෑ කෙනෙකුට හිත හදාගන්න යන ගමනට. ඉගෙන ගන්න ළමයෙකුට. දැන් අපි අපේ භික්ෂු පුහුණු ආයතනය මේ වැඩ ඉන්න මේ ස්ථානය අපි පුළුවන් තරම් උත්සාහ කරනවා විශාල ගහකොළ ටික ආරක්ෂා කරන්න. සමහර වෙලාවට මේ අප ස්ථානයේ පිහිටලා තිබෙන ඒ පරිසරයේ භූමිය අපිට අයිති නෑ. වෙන මේ ගම්වැසියන්ට අයිති ඉඩකඩම් ඒත් ඔවුන්ගේ වත්තේ තියෙන ගහ වුණත් අපි ඒක පුළුවන් තරම් සංවර්ධනය කරන්න, ඒක පුළුවන් තරම් ආරක්ෂා කරගන්න අපි කැපවීම කරනවා. ඒ ගස් කපන එක නැත්තම් කන්ද කපන්න හදන එක අපි ගොඩාක් වෙලාවට ඒගොල්ලන්ට දැනුවත් කරන එක කරන්න එපා කියන එක. ඒක සිද්ධ වෙන විනාශය, ඒක සිද්ධ වෙන අයහපත අපි අවධාරණය කරනවා බොහෝ වෙලාවට. ඒ මොකද හේතුව මෙහි වැඩ ඉන්න අපිට මේ ගහකොළ ටික හරි උපකාරයක් වෙලා තියෙනවා. අපිට හොඳ වාතාශ්‍රය ලැබෙන්න, අපිට සාමකාමී මනසක් හැදෙන්න, අපිට හොඳට හිත එකඟ කරගෙන අපේ ආධ්‍යාත්මික කටයුතු වල නියැලෙන්න මේ සුන්දර ගහකොළත් එක්ක තියෙන මේ පුංචි වනපියස පවා අපිට ගොඩක් උදව් වෙලා තියෙනවා. ගොඩක් උදව් වෙලා තියෙනවා. අපි මම ඔබට යෝජනා කරන හැම මිනිහෙකුගේම වගකීම තමයි කෙනෙකුගේ හිත හදා ගන්න හැම ගහක්ම උදව් කරනවා කියන එක තේරුම් ගන්න කියන එක. හැම මිනිහෙක්ම වගකීමක් වෙන්න ඕනේ ඒක. ඒක තේරුම් ගන්න එක.
කෙනෙකුගේ ජීවිතේ පවත්ව ගන්න හැම ගහක්ම උදව් කරනවා. පුංචි කොළයක් පවා ගහක උදව් කරනවා. අපේ දූල පුතාලා ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ගහක කොළ අත්තක්වත් කඩන්න නැති වෙන්න අපි අපේ හිත හදන්න ඕනේ. අපි දෙයක් ගොඩනගන්න දෙයක් වෙනස් කරනකොට පුදුම සැලසුම් සහගතව දුරදිග බලලා හොඳට හිතලා මතලා කල්පනාකාරීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය දෙයක්. අත්‍යවශ්‍ය දෙයක්. එහෙම නැති වුණොත් අපිට හිත හදා ගන්න තියෙන, අපිට හුස්ම පොදක් ගන්න තියෙන, අපේ ඊළඟ પરම්පරාවට වතුර පොදක් බොන්න හේතු සකසලා දෙන ඒ පරිසරය විනාශ කරලා දැම්මොත් ලොකු අර්බුදයකට යයි. ලොකු අර්බුදයකට යයි අපි. ඊළඟ પરම්පරාව ඊටාම දරුණු විපත් වලට ගොදුරු වෙයි. කුරුල්ලෙක් දකින්නේ නැති, කුරුල්ලෙක්ගේ හඬක් ඇහෙන්නේ නැති, සමනලෙක් දකින්නේ නැති, බත්කූරෙක් දකින්නේ නැති. ඊටාම අවාසනාවන්ත පරිසරයක් අපේ රට තුළ උදා වෙන්න පුළුවන් මේ යන විදිය දිගටම ගියොත්. මම යෝජනා කරනවා අපේ දූල පුතාලට සමහර වැඩිහිටි මිනිස්සු ළමයි හදන්න බෑ. ඒ මිනිස්සු වෙනස් වෙන්න කැමති නැහැ. ඒ මිනිස්සු තමන්ගේ ඔළුවේ තියාගත්තු දේවල් හරියටම හරි කියලා හිතෙනවා. සමහර විට තමන්ගේ තියෙන දැවැන්ත කෑදරකම් නිසා, ධන තෘෂ්ණාව නිසා ඔවුන් හිතනවා ඔවුන් හරි කියලා. ඔවුන්ට කොච්චර නිවැරදි වෙන්න යෝජනා කරත් ඔවුන් ඒක අහන්නවත් සූදානම් නැති මිනිස්සු ඉන්නවා. මම අපේ දූල පුතාලට යෝජනා කරනවා. ඔබලාට පුළුවන් මේ රට හදන්න. ඔබලාට පුළුවන් මේ රට වෙනස් කරන්න. කොහොමද? ඔබ පටන් ගන්න. ටොෆි කොලයක්වත් ටොෆි එකක් ආපු වෙලාවට ඒකේ කොලේවත් පරිසරයට දාන්න නැතුව, ගහක් මුලට කැලෑවකට විසි කරන්නේ නැතුව, පාරට විසි කරන්නේ නැතුව යන්න ඔබ ඉගෙන ගන්න. ඔබ පාවිච්චි කරන ටොෆි කොලේ පවා ඔබේ සාක්කුවේ දාගන්න. ඔබේ ගෙදරට ගේන්න. ඔබේ ගෙදර තියෙනවා ප්ලාස්ටික්, පොලිතින් ආදී දේවල් දාන භාජනයක්. එහෙම භාජනයක් ගෙදර තියෙන්න ඕනේ. ඒ භාජනෙට දාන්න. හැබැයි ඒ භාජනට කවදාකවත් ඉඳුල් දාන්න එපා. ඒක තියෙන්න ඕන ප්ලාස්ටික්, පොලිතින් ඒ වගේ දේවල්. දි รา පත් නොවන ඒවා. ඉඳුල් වෙනත් දේවල් ඒකට වෙන භාජනයක් ගෙදර තියන්න. ඔබ ඒක පටන් ගන්න. ඔබට පුළුවන් ඒක පටන් ගන්න. ඔබ කොහේ ගියත් යෝගට් එකක් කෑවත්, කිරි පැකට් එකක් බිව්වත්, දවටපු අයිස්ක්‍රීම් එකක් කෑවත්, මොකක් හරි කොලයකින් ආවරණය කරපු අයිස්ක්‍රීම් එකක් කෑවත්, ඒකේ කොලේ අරන් එන්න. මගේ අත්දැකීම මම අපේ දූල පුතාලට කිව්වොත් මම හැම දවසකම උදෑසන මේ පන්සලෙන් නික්මිලා යනවා. මං හිතන්නේ මම පන්සලේ අවුරුද්දට උදේ දාණයෙන් පස්සේ ඉන්න දවස් ගාන අඩුයි, නැති දවස් ගාන වැඩි. බොහෝ වෙලාවට මම දානේ වළඳින්නේ කඩෙන්. අරගත්තු බත් පාර්සලයක් අරගෙන තමයි මම වළඳින්නේ. වාහනේ තියාගෙන පාරක අයිනේ ගහක් මුලක නවත්තගෙන හෙවණක අපි වළඳිනවා. බනවලට ඈත යද්දි. මොකද සමහරලාට පැය 4-5, සමහරලාට පැය 7-8 අපිට සමහර දේශනාවලට යන්න වෙනවා. ඔබ විශ්වාස කරන එකක් නැහැ. අපි අම්පාරට ගිහිල්ලා එහිදී බත් පාර්සලයක් අරගෙන දානේ එක විදියට එක වැළඳුවත් ඒකේ තියෙන පොලිතින් කොලේ අපි ගේනවා අතුරුගිරියට. අපේ වාහනේ පිටිපස්සේ අපි ඒක බෑග් එකක දාලා වාහනේ තින්දුල් ගඳ ගහන්න නැති වෙන්න හදාගෙන අපි අරන් එනවා. අරන් ඇවිල්ලා අපේ කුණු භාජනයට තමයි ඒක දාන්නේ. අපි කවදාවත් කිසිම දිනක අපි දාලා නැහැ ඒක. අපි මොන දේ පරිභෝජනය කරත් ගමනක් අතරතුරේ අපේ කැලි කසල ටික අපි අරන් එනවා. අරන් ඇවිල්ලා අපි අපේ පන්සලේ තියෙන කසල වෙන් කරලා
අපි තැම්පත් කරන්නේ භාජන වලට දානවා. අපි අපේ පන්සලේ ඒ නීතිය තදට පවත්වනවා. මෙහි පොඩි හාමුදුරුවෝ 80ක් ඉන්න තැන. ඕගොල්ලෝ වගේ චූටි හාමුදුරුවලා. අවුරුදු 7 8 චූටි හාමුදුරුවලා ඉන්න 80 දෙනෙක්. ඒගොල්ලන්ටත් මේක කියලා දෙන එක හරිම අමාරු වැඩක්. මොකද ඒගොල්ලන්ට අමතක වෙනවා. හැබැයි මම නම් ඒ වෙලාවට ටිකක් දඬුවම් දෙනවා. සමහර වෙලාවට ඉඳුල් දානවා පොලිතින් දාන එකට. මම කුණු ගෙනියන අයට කියලා තියෙන ගෙනියන්න එපා ඒ කුණු. ඒව තියලා යන්න මෙහෙ. ඊට පස්සේ මම මොකද කරවන්නේ? ඒ කුණු භාජන කොම හලලා 80 දෙනාටම තෝරන්න සලස්සනවා. අතින් තෝරන්න ඕනි. එහෙම නැතුව හැදෙන්නේ නැහැ අපේ ජාතිය. අපේ ජාතියට අමතක වෙනවා. අනිත් මිනිහා දුක් විඳිනවා ඔහොම තෝරන්න ගියන් කියලා. කුණු ගෙනියන්න එන මාම කෙනෙක්, කුණු ගෙනියන්න එන නැන්ද කෙනෙක්. පව්වේ මිනිස්සු. ඒ මිනිසුන්ගේ මූණු පුරා දුක, වේදනාව, අසහනේ පිරීලා තියෙනවා මූණු බැලුවම. මට කුණු ගෙනියන්න ආවන් සඳුදට මේ මිනිස්සු පේනවා. සමහර දවස්වලට අඟහරුවාද වගේ දවස්වලට මේ මිනිස්සු එන්නේ. ඒ මිනිස්සු ඒ දුර්ගන්ධය උහුලගෙන කොච්චර දුකක් විඳිනවද? අපිට ගඳ නැතුව ඉන්න පරිසරයක් හදලා දෙන්න. ඒ මිනිස්සු ඒ ගඳ උහුලන එකට අපිට ගඳක් ගහන්න නැතුව ඉන්න පරිසරයක් හදලා දෙන්න. එතකොට මම අපේ පොඩි හඳුරලට කියලා දෙන දේ තමයි ඒ මිනිස්සුන්ට ලොකු දුකක් විඳින්න වෙනවා. අපි පොලිතිනුයි ඉඳුලුයි කලවම් කරොත් ඒව තෝරලා දෙන්න ඕනි. නැත්තම් දැන් බාරගන්නේ නැහැ. ඒක හරි බාරගෙන රජයටත් උත්තරයක් නැහැ. අද මීතොට මුල ලොකු කුණු කඳු, බ්ලූ මැන්ඩල් ලොකු කුණු කඳු මිනිස් ජීවිත නැති කරා. ගොඩක් අයට ඒක අමතකයි දැන්. මිනිස් ජීවිත නැති කරා. ඉතින් එවැනි කුණු කඳු අපිට හදන්න වෙන්නේ මොකක් වුණොත්? අපි හරියට කුණු ටික තෝරලා දුන්නේ නැතොත්. අපි හරියට අපේ කැලිකසල ටික හරියට පරිසරයට මුදා හරින පිළිවෙලට අපි විනයක් ඇතුව ආවේ නැතොත් මේක අපේ දූල පුතාලා පටන් ගන්න ඕනේ. හැම දුවෙක්ම ඒක කරන්න ඕනේ. හැම පුතෙක්ම පටන් ගන්න ඕනේ. කැලිකසල වෙන් කරලා දාන්න. එහෙම නැති වුණොත් අපි ලොකු අනතුරකට යනවා. මොකද දවසකට එකතු වෙන කැලිකසල ටන් ප්‍රමාණය ඒව මුදාහරින තැන් නැහැ. ඒව මුදාහරින තැන් නැතුව හැමදාම රණ්ඩු තියනවා. රණ්ඩු වලට උත්තර නැති වුණා නගරවල කුණු කඳු ගොඩ ගැහෙනවා. අපි සමහර වෙලාවට අපි නාමශීලී වෙන්න ඕනි. මට පේනවා මෙහෙම කියනවා මිනිස්සු. කොළඹ කුණු අපිට එපා. ඒකට කොළඹට කුණු ගෙනත් දාන්නේ කවුද? කොළඹ මිනිස්සු විතරද? කොළඹට දිනපතා එන ලක්ෂ ගාණක් මිනිස්සු ටොෆි කොලයක්වත් දාන්න නැතුව යන මිනිස්සුද? ඒ වගේ ආත්මාර්ථකාමී කතා කියන මිනිස්සු වෙන්න එපා. කොළඹ කුණු අපිට එපා කියන්න එපා. කොළඹ මිනිස්සුන්ගේ කුණු නෙවෙයි, කොළඹ මිනිස්සුන්ට දුක විදියට විඳින්න වෙලා තියෙන ඔය බ්ලූ මැන්ඩල් වල තියෙන කොළඹ මිනිස්සුන්ගේ කුණු විතරද? එතකොට හැමදාම කොළඹට බත් බැඳගෙන ආපු මිනිස්සු බත් බැඳන් ආපු කොලේ අරන් ගියාද? ඒ මිනිස්සු ගෙනත් වෙනත් අපද්‍රව්‍ය ගෙනත් දාපුවා. ඒව නෙවෙයිද එකතුනේ? ඒ නිසා අපේ අසාධාරණ වෙන්න හොඳ නැහැ. අයුක්ති සහගතව හිතන්න හොඳ නැහැ අපි එහෙම. අපි කාගේ දේවල් මේ තැන්වල තියෙන්නේ මේවා කොහේ හරි කලමනාකරණය වෙන්න ඕනි. මේවා කොහේ හරි ප්‍රතිචක්‍රීකරණය වෙන්න ඕනි. ඒක තමයි ඇත්ත. ඒවට පොලිටිකලි බලන්න එපා, දේශපාලනිකව බලන්න එපා. එවැනි ඇහැකින් ඒව බලන්න එපා, පක්ෂ විදියට බලන්න එපා. ඒව ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට මහ පරිමාණ උත්තර හොයන ගමන් අපේ ගෙදරත් උත්තරයක් තියෙනවා. ජපානයේ, ඇමරිකාව, කැනඩා මේ හැම රටකම ඒගොල්ලෝ කැලිකසල ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද? හැම ගෙදරකම කැලිකසල තෝරලා බාර දෙනවා. වෙන් කරලා බාර දෙනවා. බාර ගන්නවත් නැහැ නැත්තම්. තියලා යනවා මේ මිනිස්සු. අපේ රටටත් එහෙම නීතිය ඕන. අපේ රටේ මිනිස්සුන්ට පුරුද්දට ජීවත් වෙන්න දෙන්න හොඳ නැහැ. අපේ රටේ මිනිස්සු හැදෙන්නේ නැහැ. පරිසරයේ ඕනි කිය කතා පැවැත්වුවට මොකද? තමන්ම පරිසරය නාස්ති කරනවා. තමන්ම පරිසරය විනාශ කරනවා. ඒ නිසා
ප්‍රතිරූප දේශයකදී ඒ භෞතික පරිසරය රැකීම අපේ වගකීමක්. භාග්‍යවතුන් වහන්සේ වදාලා මෙහෙම පිරිසිදු ජලයට මල මුත්‍රා හෙළුවොත් කෙල ගැහුවොත් භාග්‍යවතුන් වහන්සේ වදාලා හිවල්ලු කියලා කැනහිල්ලු කියලා. පිරිසිදු ජලයට යමක් එකතු කරන එක උපසම්පදා භික්ෂුවකට ඇවතක්. සිල් බින්දින එකක් ඒක. එයා සීලය අපිරිසිදු කරගත්තු කෙනෙක් වෙනවා. පිරිසිදු ජලයක මේ ගහකොළ එක අපිට එහෙම වැරදියට හැසිරෙන්න අපේ තථාගතයන් වහන්සේ මඟ පෙන්නලා නැහැ. අපේ තථාගතයන් වහන්සේ ඉපදුනේ වෘක්ෂ මූලයක් ඇසුරු කරගෙන. බුද්ධත්වයට පත් උනේ වෘක්ෂ මූලයක් ඇසුරු කරගෙන. අපේ තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවෙත් උපවත්තන සල්ුයනේ ඒ මහා සල් වෘක්ෂ දෙකක් අතර හදපු ආසනයක. උන්වහන්සේගේ අවසන් හුස්ම හෙලන්නේ තෙවෙනි තැනක. පරිසරයේම ඉපදිලා පරිසරයේම වැඩ ඉඳලා පරිසරය තුලදිම තමන්ගේ ජීවිත ගමන නිමා කරපු උත්මයෙක් අපේ ශාස්ත්‍රවරයා. එතකොට බෞද්ධයෝ වන අපට අනිත් මිනිස්සුන්ට වඩා කොහොමත් පරිසරය ගැන හැඟීමක් තියෙන්න ඕන. අනිත් මිනිස්සුන්ට ඒව ගැන එච්චර අදහසක් නොවෙන්න වෙන හේතු තියෙනවා. මම දන්නවා ඒවා. නමුත් ඒ ජාතීන් අතරත් මුස්ලිම්, දෙමළ, කතෝලික ඒ ජාතීන් අතරත් ගහකොළට හරිය ආදරේ මිනිස්සු ඉන්නවා. ඒ දැන් පිටරටවල වලට කියොත් පුදුම විදියට ගහකොළ රකින්නවා. හරියට ආරක්ෂා කරනවා. ගහක කොළයක් කඩන්න බෑ. ඒවට දඩ ගහනවා. දඬුවම් හම්බ වෙනවා. එච්චරට පාරිසරික නීති තියෙනවා ලෝකේ. ඒ හින්දා අපි හොඳ පරිසරයක්, හොඳ භෞතික පරිසරයක් හදාගමු. ඒක අපේ ආධ්‍යාත්මික දියුණුවට උදව්වක්. ඒක පටන් ගන්න ඕනේ එළියෙන් නෙමෙයි. ගෙදරින් පටන් ගන්නවා. ඒක අත්‍යවශ්‍යයි. මොකද අපි අපේ සම්මා ආජීවය පවත්වා ගනිද්දී පරිසරය රැකීම අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සම්මා ආජීවයෙන් ජීවිතය පවත්වාගෙන යන කෙනෙක් නම් එයා වසවිස වෙළඳාම් කරන්න එපා කිව්වා. දරුණු අවියාවුද ඒව වෙළඳාම් කරන්න එපා කිව්වා. දැන් බලන්න සම්මා ආජීවයේදී ඒ යෝජනා කරපු දේවල් සම්පූර්ණයෙන්ම ජීව පද්ධතිය ආරක්ෂා කරන්න. ශාක පද්ධතිය ආරක්ෂා කරන්න. මනුෂ්‍ය ආරක්ෂා කරන්න. කොච්චර උතුම් යෝජනා දේවා. ඒ වෙළඳාම් ප්‍රතික්ෂේප කිරීම වසවිස අවියාවුද ඒව නිසා කොච්චරනම් ජීව පද්ධතියට හානි වෙලා තියෙනවද? මොන තරම්නම් ශාක පද්ධතිය වෙනස් වෙලා තියෙනවද? විනාශ වෙලා තියෙනවද? එන්න මම යෝජනා කරන අපේ දූල පුතාලට වගේම අපේ අම්මා තාත්තලට තාමත් අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ ගෙදර එළවලුවක්, පළතුරු පැලයක්, එළවලු පැලයක් හදාගන්න බැරි තත්වයක් නැහැ. තියෙන්නේ කම්මැලිකම. වෙන මුකුත් නෙමෙයි කම්මැලිකම. කෑම කන්නම තියෙන ලෝලත්වය. හැම දෙයකම කඩේට දුවන්න තියෙන කැමැත්ත. කම්මැලිකම විසින් නැති කරපු જાතියක් සිංහල જાතිය කියන්නේ. කම්මැලිකම. අන් කිසිවක් නෙමෙයි කම්මැලිකමයි අපේ තියෙන ලොකුම අපලේ. අපි හිතන් ඉන්න අපිට තියෙන සෙනසුරුගේ අපලේ කියලා. අපිට තියෙන රාහුගේ අපලේ. අපේ රටට තියෙන්නේ ඔක්කොම දෙයියන්ගේ භූතයින්ගේ කරදර. ඇත්තටම ඒ මොන අපලයක්වත් නෙමෙයි තියෙන්නේ. ලොකුම අපලේ කම්මැලිකම. විනයක් නැතිකම. ඕවා තමයි අපිට තියෙන අපල. කම්මැලි නැත්තම් අපිට හැම ගෙදරකම අවශ්‍ය අමු මිරිස් කරලා හදා ගන්න පුළුවන්. මේ වගේ පුංචි මල් පෝච්චි එකක් පුළුවන් ඒක කරගන්න. ඒත් අපි රාජ්‍යයට දේශපාලකයින්ට ඔක්කොටම සාප කර අමු මිරිස් කිලෝ එක 800යි 1000යි කියලා බැන අපි යනවා කඩගානේ. අපි අපේ ගෙදර අමු මිරිස් පැලයක් ඉඳ ගන්න නැහැ. අපි අපේ වත්තේ දෙයක් කරන්න හිතන්නේ නැහැ. කරපිංච කොලේ කියන කඩේට යනවා. ගෙදර කරපිංච ගහක් ඉඳ ගන්න බලන්නේ නැහැ. මොකද හැමෝම ජීවත් වෙන්නේ මහල් නිවාසවල නෙමෙයි. ලෝකෙ පිට රටවල් වල යුරෝපේ රටවල් වල මම ගොඩ සංචාරය කරලා තියෙනවා. ඒ රටවල් වල මිනිස්සු ඔබ විශ්වාස කරන්න තමන්ට තියෙන චූටි ලොකු මහල් නිවාසවල හැබැයි තමන්ට තියෙනවා පොඩි ඉඩක් ජනේලයත් එක්ක චූටි ඉඩක් පොඩි බැල්කනි එකක් වගේ එකක්. ඒ ඉඩේ කොච්චරනම් තමන්ගේ ගෙදරට අවශ්‍ය කරන තක්කාලි පැලේ, කරපිංච පැලේ අපේ සිංහල මිනිස්සු වවාගෙන ජීවත් වෙනවා.
ඔවුන් ඒවා ආරක්ෂා කරගන්න අධික හිම වැටෙන කාලට ගේ ඇතුලේ තියා ගන්නවා ඒ ටික. ඒවා බීජ විනාශ වෙන එක වළක්ව ගන්න. මතක තියා ගන්න. කම්මැලි නැත්තම් වස නැතුව විස නැතුව එක එළවලුවක් ගෙදර හදා ගන්න තාමත් අපේ රටේ පුළුවන්. වස කලවම් කරපු නැති, විස කලවම් කරපු නැති. ගලෝලා ගේන්න කලිනුත් කොළ ටික ලස්සනට තියන්න කියලා තෙල් ගහන රටක්. කොළ ටික ලස්සනට තියන්න. කොළ ටික ෆ්‍රෙෂ් විදියට පේන්න තියන්න. මම යෝජනා කරනවා මැලවිලාවත් නැති කොළ තියෙනන් ඒ කොළ නොකයින් එක හොඳයි කියලා. ಗುಣ වෙන්න කියලා කොළ කනවට වඩා හොඳයි ඒ જાතියේ කොළ දැක්කන් අහක බලන් යන එක. මොකද ඔය බොහෝ දැහැමි ගොවියෝයි කියන මිනිස්සු අන්තිම පව්කාරයෝ. ඒක මතක තියාගන්න. අද අන්තිම අධර්මිෂ්ඨ වැඩ කරන ගොවියෝ. අහිංසකයි අනේ පව් කියලා කියනවා තමයි. හැබැයි ඒගොල්ලෝ ගොඩක් වස එකතු කරමින් මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරනවා. ගොවිතැන දුක් විඳින එකක් මම දන්නවා. පොළොන්නරුවේ, අනුරාධපුරේ, අම්පාරේ මොන දුකක්ද විඳින්නේ? ගිනි කට්ට අවුවේ. වතුර ටික හරියට දුන්නේ නැතොත් දස දුකක් විඳිනවා. හැබැයි ඒ මිනිස්සු තේරුම් ගන්න ඕන තව දෙයක්. ඒ මිනිස්සු සීමාව ඉක්මවලා අද කම්පැනි එක එක්කහුව වෙලා කරන වසවිස කෘමිනාශක රසායනික ද්‍රව්‍ය මේ පරිසරයට මුදාහැරීම අස්සන්න නෙලන්න කලිනුත් මඤ්ඤොක් කාලේ ගලවන්න කලින් දවසේ යූරියා ගහනවා. කොච්චර පව්කාරයෝද? මොන තරම් පව්කාරයෝද? අපි මඤ්ඤොක් කාලයක් කෑවේ කොච්චර නිර්භයවද? අද හොඳට තියෙන දිගට ලස්සනට ගැලවිච්ච මඤ්ඤොක් කාලයක් දැක්කොත් මම නම් ගන්නෑ. මොකද මගේ පොඩි හම්දුරලට අපි මේ උයලා දෙන්නේ. ඒ මොකද හේතුව? හොන්තට ගැලවෙන්න කියලා අල කැඩෙන්නේ නැතුව ගැලවෙන්න කියලා ඒකටත් පෝර ගන්නවා. එහෙම තමයි අපේ ජාතිය අද වැඩ කරන්නේ. අද රෝහල් පිරිලා පිළිකා රෝගීන්ගෙන් ඉන්නේ, වකුගඩු රෝගීන්ගෙන් ඉන්නේ මතක තියාගන්න. ඒ තමන්ම වපුරපු බීජ බව. තමන්ගේ දුක් විඳින්නේ තමන්ම හදන පරිසරයේ බව. තමන්ගේ විඳවන්නේ තමන්ම වපුරපු බීජවල ප්‍රතිඵල විදියට බව මතක තියාගන්න ඕනේ. අද මිනිස්සු ලොකු බේත් අහුරකුත් බොන තත්ත්වයට තමන්ගේ ජීවිතේ පත් කරගෙන තියෙනවා. අනුන්ගේ ජීවිතත් පත් කරලා තියෙනවා. අපිට නිරෝගී જાතියක් වෙන්න ඕන නම් අපි පරිසරෙත් එක්ක හරියට වැඩ කරන්න ඕන. අන්තගාමි ඒ ප්‍රතිපදාව වෙනුවට අපි අපේ ගහකොළත් රකින්න, සතාසීපාවත් රකින්න, මේ පරිසරයේ වාතාශ්‍රය රකින්න ඒ උතුම් ජීවන ක්‍රමයකට අපි පුරුදු වෙන්න ඕන. පුහුණු වෙන්න ඕන. ශබ්ද වලින් පවා මම කියන්නේ ශබ්ද වලින් පවා අපි යම් කිසි විනයක් හදා ගන්න ඕන ශබ්ද දූෂණය සම්බන්ධ. බෞද්ධයෝ අනිත් ආගමිකයෝ දිනපතා ස්පීකර් ගැට ගහගෙන කෑ ගහන්න ඕනේ නෑ අපි. අපේ අත්‍යවශ්‍ය විශේෂ පින්කමක් නම් උත්සවයක් නම් අපේ ශබ්ද විකාශන යන්ත්‍රය පාවිච්චි කරට කමක් නෑ. ඒත් හැමදාම මං හිතන්නේ අපි හැමදාම මහා නද දීගෙන කෑ ගහන්න ඕනේ. හැබැයි මෙහෙමයි. එක බෞද්ධයන්ට කිව්වොත් පන්සලේ පිරිත් දාන්න එපා හැන්දාවට. ඒක කියනවා නම් මුස්ලිම් අයටත් කියන්න ඕනේ. නැතුව බෞද්ධයින්ට විතරක් නීති දාන්න ආවොත් ඊට පස්සේ ජාතීන් කුලල් කනවා. ආගම් කුලල් කනවා. ඊළඟට බෞද්ධයෝ අහන ඇයි මුස්ලිම් අය කෑ ගහන්න දීලා බෞද්ධයන්ට විතරද ස්පීකර් එපා කියන්නේ? මුස්ලිම් අය අහන පන්සල් වල දාන්න දීලා පැය 24ෙම අපිට විතර දෙපා කියන්නේ. නෑ අපි කවුරුත් ඒක ගැන විනයක් හදා ගන්න ඕන. මුස්ලිම් අයට තමන්ගේ පල්ලිය ඇතුලේ ඒ අවශ්‍ය දේ කියා ගන්න පුළුවන්. ඒක හැම උදෑසනකම ලතෝනි දෙන්න ඕනේ නෑ. අපිත් හැම උදෑසනකම පීරිත් දාගෙන කෑ ගහන්න ඕනේ නෑ. පීරිත් අහන්න ඕනේ මිනිස්සු අහගන්නේ ගෙවල් වල ඉඳන්. මගේ පන්සලේ අපි උදේට පොඩි හාමුදුරුවෝ කවුරු පිරිත් කියනවා. පිරිත් සජ්ජායනා කරනවා. ඒත් අපි ස්පීකරෙන් කියන්නේ නැහැ. මොකද අපි දන්නේ නැහැ මෙහෙ ලෙඩ්ඩු ඉන්නවද කියලා. මේ ගමේ කරදරයක් දන්නේ නැහැ මිනිස්සුන්ට. අපෙන් මේ මිනිස්සු ඇත්තටම ඉල්ලීමක් කරලත් නැහැ. පිරිත් කියන්නේ කියලා. ඉතින් අපි ඒක කරන්නේත් නැහැ.
අපි කියලා තියෙන කාට හරි පිරිත් අහ ගන්න ඕන නම් මෙහෙට ඇවිල්ලා පිරිත් අහන්න. ඉතින් මම ඔබට යෝජනා කරන්නේ පිරිත් ටිකක් ඇහුණා බණ ටිකක් ඇහුණා කියලා මහ වදයක් නෙමෙයි. ඒත් අපි ඒවයිත් පාලනයක් තියෙන්න ඕන. ඕනවට වඩා ඊටාම දැඩි ශබ්ද අපි දැන් ඒවයින් ඈත් වෙන්න කාලේ හරි. ඒවා මේ නොදියුණු මිනිස්සුන්ගේ ගති. මහා ഘോഷා කරන එක නොදියුණු කමේ ලක්ෂණයක්. පාරක යද්දි බලන්න ලෝකේ රටවල් වල හෝන් හඬක් ඇහෙන්නේ වාහනයක. ඇත්තටම මෙහෙ හෝන් නැතුව එලවන්න බෑ කියලා තමයි හැම දෙනාගේම පිළිගැනීම වෙලා තියෙන්නේ. ඒක හරි ඛේදවාචකයක්. කොච්චර හෝන් හඬවල්ද? කොච්චර ශබ්දද? දැන් මා දැක්ක පහුගිය දවසක බස්වල එක හෝන් එක නෙවෙයි අර පොලිසියෙන් ඒවා පරීක්ෂා කරනවා. සමහර බස්වල හෝන් 10 තියෙනවා. ගණිනවා පොලිස් නිලධාරියා 1 2 3යි කියලා. එක බස් එකකට හෝන් 10ක් මොකටද? දැන් තේරුම් ගන්න. අපි මෙහෙම පරිසරයට හිංසා කරන්න හොඳ නැහැ. ඒ පරිසරය අපිට පෙරලා ප්‍රතිචාර දක්වනවා. අපිට රට නැති කරලා තියෙන්නේ සුද්ධෝ නෙවෙයි අපි. අපි තමයි රට නැති කරගන්නේ. අපි තමයි අපේ පරිසරය විනාශ කරගන්නේ. සුද්ධොන්ට වෙන ඇජෙන්ඩා ඇති. ඒක හරි ඒගොල්ලොන්ට දේශපාලනික අදහස් තියෙනවනේ. ඒගොල්ලන්ට දේශපාලනික ඉලක්ක ඇති ලංකාව සම්බන්ධ. ඒක අනිවාර්යයි. ඒක ඇති. හැබැයි මතක තියාගන්න. අපි විසින් අපේ රටට කරන විනාශ ටික අපි නවත්ත ගන්න ඕනේ. අපේ පරිසරය වනසන්න. අපේ වාතාශ්‍රය විනාශ කරලා දාන්න. අපේ ජල පද්ධතිය, අපේ ශාක පද්ධතිය. අපි ප්‍රතිරූප දේශයක් ගැන හිතනවා නම් සම්පූර්ණයෙන්ම අපේ චර්යාවන් සම්පූර්ණයෙන්ම වෙනස් කර ගන්නට ඕනේ. ඒක පටන් ගන්න ඕනේ ගෙදරින්. කාගෙන්ද පටන් ගන්න ඕනේ? ඔබෙන්. පටන් ගන්න ඕනේ මගෙන්. තාමත් මේ උදෑසන ඔබට ඇහෙනවා කුරුල්ලෝ අඬනවා. ඒ ඇයි? අපි මෙහි පරිසරයේ පුළුවන් තරම් රකින්න හින්දා කුරුල්ලෝ අඬනවා. මේ දවස්වල ගොඩාක් රස්නේ. ගොඩාක් රස්නේ. අපිට වගේම සත්තුන්ටත් හරිම තිබහයි. වතුර ටිකක් තියන්න. ඒ සත්තුන්ට බොන්නත් වතුර භාජනයක් තියන්න. මම බලන් ඉන්නා සමහර වෙලාවට මගේ පන්සලට එන ඒ පක්ෂියෝ සමහර වෙලාවට ඒ තියලා තියෙන පුංචි භාජන වලින් කොච්චර සතුටින් වතුර බීලා ඒකේ දඟලනවද කියලා. ඔවුන්ට දැනෙනවා තිබහ. ඔවුන්ට දැනෙනවා පිපාසාව. මම ඔබට සිහි කරනවා ඔබ ගැන විතරක් හිතන්න එපා. සත්තු ගැනත් හිතන්න. ඔබට නම් කෑ ගහලා ඉල්ලන්න පුළුවන්. ඔබට පුළුවන් අඬන්න. මට මේක ඕනි කියලා. ඒත් අපි සතෙක් අඬනකොට දන්නේ නැහැ. එයා අඬන්නේ සතුටින්ද දුකින්ද ඒක හරි සංකීර්ණයි හොයාගන්න එක. එයාට කියන්න බෑ අපිට ඇවිල්ලා. මට මේක ඕනි කියලා. මිනිසුන්ට බුද්ධිය උගත්කම තියෙන නිසා මිනිසුන්ට සමහර ලාවට පුළුවන් පොළව සිදුරු කරලා අඩි 100ක් විතර යට තියෙන වතුර ටික ගන්න. ඒ සත්තුන්ට ඒක කරන්න බෑ. බල්ලෙක් පූසෙක් අලියෙක් කොටියෙක් කොහොමද ඒක කරන්නේ? ඒ හින්දා අපි පුළුවන් තරම් මේ මතු පිට තියෙන වතුර ටික විනාශ නොකර තියන්නත් ඕනේ. ඒක ගෙනල්ලා දෙන මූලාශ්‍ර ටික විනාශ නොකර තියන්නත් ඕනේ. වනාන්තරයට ආදරය කරන්න. රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වීත රාගා රමෙසන්ති නතේ කාම ගවේසිනෝ. තථාගතයන් වහන්සේ වදාලා මහා ලස්සන සුන්දර වනපියසවල් සාමාන්‍ය මිනිස්සුන්ට එච්චර ප්‍රිය වෙන්නේ නැති වුණත් නික්ලේශී උත්තමයන්ට වනපියස තරම් උතුම් තැනක් නැහැ. කාමයේ සොයන්නේ නැති අයට ආධ්‍යාත්මික සංහිඳියාව ආධ්‍යාත්මික සැනසෙල්ල හොයන මිනිස්සුන්ට උත්තමයින්ට වනම්තරේ හරිම අපූර්ව තැනක්. හරිම අපූර්ව තැනක්. ගහක් කොළක් දකින්න එක මහ සැනසෙල්ලක්. ඒ කොළ පාට පේන එක හරිම අපූර්ව සුවයක්. ඒකින්ද මම ඔබට යෝජනා කරනවා මේ උතුම් පොය දවසේ ප්‍රතිරූප දේශයක් අපි ආධ්‍යාත්මිකවත්
අධ්‍යාපනිකවත් සමාජීයවත් ගොඩනංවන්න ඕනි. හැබැයි අතරතුරේ මම ඔබට යෝජනා කරනවා මේ ගහකොළ සම්බන්ධ ඒ වගේම මේ සතාසීපාව සම්බන්ධ ඒ පාරිසරික තත්ත්වයන් ගැනත් ඔබ සංවේදී වෙන්න. එක වෙලාවක හාමුදුරු කෙනෙක් අපවත් වෙනවා සර්පෙක් ගහලා. කන්ද පරිත්තේ ඔබ නිතර අහනවා රේඩියෝ වල මං අහන් ඉන්නවා එකත් විකාශනය වෙනවා. කන්ද පරිත්තේ. ඒ කන්ද පිරිතේදී එක හාමුදුරු කෙනෙක් අපවත් වෙනවා සර්පෙක් ගහලා. භාග්‍යවතුන් වහන්සේ මොකද දේශනා කරන්නේ? එයා එහෙම මැරෙන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි. එයා ඒ සතර අහිරාජ කුලයන්ට එයා මෛත්‍රී කරේ නැහැ. විරූපක්කං අහිරාජ කුලං චබ්බ්‍යපුත්තං අහිරාජ කුලං ඒරාපතං අහිරාජ කුලං කන්හා ගෝතමකං අහිරාජ කුලං මේ කියපු සතර සර්ප රාජ කුලයන්ට මෛත්‍රී කළා නම් ඒ හාමුදුරුවන්ට ඒ සර්පයා දෂ්ට කරන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ කියන්නේ මොකද්ද? අපි සත්තු එක්ක රණ්ඩු වෙන්න ගියොත් තමයි සත්තු අපිත් එක්ක රණ්ඩු වෙන්නේ. අපි සත්තු එක්ක මිත්‍රශීලී නම්, කාරුණික නම්, මෛත්‍රී සාගත නම් ඒ සත්තු අපිට කරදර කරන අඩුයි. එහෙම නැති වෙලාවක කරදර කරොත් ඇත්තටම වැරදීමකින්. හෝ එයා යාගේ ගොදුරක් කියලා හිතලා. ඒක යාගේ අනවබෝධය. එහෙනම් හොඳට තේරුම් ගන්න. හොඳට අවබෝධ කරගන්න. පැවැත්ම ඕනේ නම් විනාශය ඕනි නැත්තම් බුදුහාමුදුරුවෝ දේශනා කරේ මොකද්ද? පරිසරයට එහි ජීවත් වෙන සත්ව පද්ධතියට ජීව පද්ධතියට මෙත් වඩන්න. මාමං අපාදකෝ හිංසි මාමං හිංසි දිපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුපදෝ සබ්බේ සත්තා සබ්බේ පානා. තාම හොඳට තථාගතයන් වහන්සේ ඒ විශ්වයටම මෛත්‍රී දියුණු කරගෙන මේ පරිසරයත් එක්ක පවත්වාගත යුතු ඒ මිත්‍රශීලී ප්‍රතිපත්තිය කොච්චර හොඳට අවධාරණය කළ තියෙද? කොච්චර අපූර්ව විදියට අපිට අවධාරණය කරලා තියෙනවද? කරණීයමෙත සූත්‍රය ඔබ නිතර සජ්ජායනා කරනවා. ඒ සූත්‍රය පුරා අපිට අවධාරණය කරලා තියෙන්නේ මෙත්තා, ගැඹුරු මිත්‍රත්වය. දිඨාවා යේව අද්දිඨා ඇහැට පේන ඇහැට නොපෙනෙන යේච දූරේ වසන්ති අවි දූරේ දුර ඉන්න ළඟ ඉන්න. බලන්න මෙත් වඩන්න මූණ හුරු අයට විතරක් නෙවෙයි, දන්න කියන අයට විතරක් නෙවෙයි, නොදන්න ඇහැට දැක්කේ නැති අන්තිමටම කියනවා අනුකතූලා. අනුක පොඩි ශුද්‍ර ජීවීන්, ඒක ජීවි සත්වයෝ, ශුද්‍ර ජීවීන්ට පවා මෛත්‍රී කරන්න ඕනි. ඇහැට නොපෙනෙන අන්වීක්ෂ වලින් බැලුවම පේන මට්ටමේ ඒ සත්වයොත් නොනැසේවා කියන හිතිනුයි අපි වැඩ කරන්න ඕනි. එහෙම ජීවන ක්‍රමයක් අපිට තිබුණේ නැද්ද? ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මෙතන මේ දේශනාව අහන වැඩිහිටියන්ට මතක ඇති. ඔබේ ගෙදර ගෑස් ලිපෙන් උයපු නැති කාලයක් තිබුණා. ඔබේ ගෙදර ඔබ ගමේදී ඔබේ අත්තම්මා ඔබ දැක්කා කොළපු ටික, මටුළු කෑලි ටික ලිපට දාලා ඔබට කොස්සට්ටියක් තඹනවා, බත් ටිකක් උයනවා, ව්‍යංජනයක් හදනවා ඔබ වෙනුවෙන්. ඔබ දැක්කද කවදාකවත් ඔබේ අත්තම්මා, ඔබේ අම්මා මටුළු කෑල්ලක් ගසලා ඒකේ ඉන්න කෘමීන් ටික, කොඩයෝ, පුංචි කූඹි, ඒ සත්තු ටික බිමට හලන්නේ නැතුව උන් එක්කම ලිපට දානවා දැක්කද? කවදාකවත් අත්තම්මෙක් එක කළේ නැහැ. ඔවුන් අවුවේ දාලා තියුවා ඒ ටික වේලෙන්න වගේම ඉන්න සත්තු ටික යන්න ඕනි කියලා. ලිපට දාන්නට කලින් ආයෙත් ගැස්සුවා. ඒ ටික ගසලා තමයි ලිපට දැම්මේ. එච්චරට අපි සතසීපාව ගැන, ජීව පද්ධතිය පැවැත්ම ගැන, පුංචි සතා ගැන අපි සැලකිලිමත් වුණා. කවදාකවත් උණු වතුර ටිකක් මිදුලට විසික් කරන්න, තේ ටික උණු උණුවෙන් මිදුලට විසික් කරන්න අපිට තුන්නේ නැහැ. අල ටිකක් තැඹුවට, කඩල ටිකක් තැඹුවට කවදාවත් අපේ අම්මලා තාත්තලා පැරණි අය මා දැකලා නැහැ. ඒකේ වතුර ටික කානුවට හෝ වෙන තැනකට පොළවට හලනවා උණු උණුවෙන්. ඒවා ඔහේ ටිකක් නිමෙන්න අරිනවා.
එහෙම නැත්නම් ඇල්ලවතුරු ටිකක් එක්ක කලවම් කරනවා. කලවම් කරලා තමයි සිංක් එකට දාන්නේ. කානුවට හලන්නේ. ඉස්සර තිබුණේ ගම්වල පිළිකන්නට දාන්නේ. එහෙම උණු වතුර ටික එහෙම විසික් කරන්නේ නැහැ. ඇයි? ඔවුන් කල්පනා කළා තව සත්වය ජීවත් වෙන බව. තව පරිසරයේ දේවල් පවතින ඕනි බව. මම ඔබට යෝජනා කරනවා. ඒ වගේ හොඳ අතීතයක් තිබුණා. ඒක තලු මර රහ කර කියෝ ඉන්න නෙමෙයි ඕනි. ඒ අතීතෙන් අපි පාඩම් ඉගෙන ගන්න ඕනි. අපිට ඉවසිල්ලක් තියෙන්න ඕනි. අපි උණුවෙන් කිසිම දෙයක් පරිසරයට මුදා හරින්නේ නැතුව ඉන්න. අපිට ඉවසිල්ලක් තියෙන්න ඕනි. අපි කන බොන දේ ඉවත් කරන අපද්‍රව්‍ය ටික පාරට දාන්නේ නැතුව ඉන්න. අපිට ඉවසීමක් තියෙන්න ඕනි. නිවැරදි තැනවල විතරක් මල මුත්‍රා අයින් කරන්න. අපිට ඉවසීමක් තියෙන්න ඕනි. ඒකට මහා පාර පාවිච්චි කරන්න බෑ. ඒකට තන පිට්ටනිය ගහකොළ තියෙන තැන් එහෙට පාවිච්චි කරන්න බෑ. ඉන්න හොඳට හිතන්න. ඊටාම කාරුණික වෙන්න මේ පරිසරය ගැන. ඔබ පරිසරය ගැන කාරුණික වෙනකොට ඔබගේ ගොඩාක් හැසිරීම වෙනස් වෙයි. මේ පොයේ දවසේ ඔබත් එක්ක මේ කරන සාකච්ඡාව අතිශයින් වැදගත්. අද ඉන්න අපිට විතරක් නෙමෙයි. තව අනාගතේ පහළ වෙන પરම්පරා ගානකට මේ දේශනාව ඇතුලේ අපි සාකච්ඡා කරපු දේවල් වැදගත්. නිවන් දකින්න හිතන පිරිසටත් අරන්නේ වනපියස් වැදගත්. ගහකොළ සතාසීපාව ජීවත් වෙන ඒ පරිසරය ඉතාම වැදගත්. ඒ විතරකුත් නෙමෙයි. මතක තියාගන්න. හොඳ අධ්‍යාපනයක් ලබන්න හිතන අයට ඒ ගහකොළ ඇසුරු කරගෙන මහ පොළව ඇසුරු කරගෙන හැදෙන මිනිස්සු වෙනත් ආකල්ප තියෙන මිනිස්සු. උදාර සිතුවිලිත් එක්ක ඒ මිනිස්සු හැදෙන්නේ කොන්ක්‍රීට් බිල්ඩින් ඇතුලේ විතරක් හොඳ යහපත් මිනිස්සු හදන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ මිනිස්සුන්ට පාරිසරික අධ්‍යාපනයක් තියෙනවනේ. මහ පොළව එක්ක ජීවත් වෙන ශාක පද්ධතිය, සත්ව පද්ධතිය, මේ ජීව පද්ධතිය තියෙන විවිධත්වයන් අඳුන ගන්න අධ්‍යාපනයක් ඇතුලේ තමයි මිනිහෙක්ගේ හිතේ කෙලෙස් අඩු වෙන්නේ. රුදුරු සිතුවිලි අඩු වෙන්නේ. උදාර මනුෂ්‍ය සිතුවිලි වාදනය වෙන්න ඒවා හරිම උදව්වක්. කරුණාව, දයාව, අනුකම්පාව ඒවා කොච්චර ඕන දේවල්ද? මහරහතන් වහන්සේ කෙනෙක් තමයි උපරිමයෙන් බිහි කරගන්න ඕනි. ඒත් අඩුම කරුණාවන්ත, මනුස්සකම තියෙන, දයාව අනුකම්පාව තියෙන, ගහක් දැක්කම පොල්ලක් අරන් ගහගෙන යන්නේ නැති. ඒක දැකලා සතුටු වෙන, ඒකට වතුර ඩිංගක් දාන්න හිතෙන. එහෙම ළමෙක් හැදෙන්න ඕනි. ඒකට පරිසරය ඕනි. ඒ වගේම Tamanටත් ජීවත් වෙන්න ගොබ්තැන්පත් කරගන්න, වෙලහෙළඳම් කරගන්න පරිසරය රැක ගන්න ඕනි. පරිසරය විනාශ කරලා අපි කියමුකෝ ලස්සන හොටෙල් එකක් හදාගන්නවා ගඟක් ගාව. ඊළඟට හොටෙල් එකේ වැසිකිලි ටික, හොටෙල් එකේ සෝදන දේවල් වල තෙල් මිශ්‍ර වතුර ටික ඔක්කොම ගඟට හරවනවා. එතකොට ගඟ විතරක් නෙමෙයි ඉවර වෙන්නේ, හොටෙල් එකත් ඉවර වෙනවා. ඒ ඇයි? මිනිහෙක් යම්කිසි වෙලාවක කැම කන්න නවත්තන්න හේතුව වෙන්නෙම එතන ලස්සන ගඟක් තියෙනවා. ඒ දිහා බලාගෙන විවේකයෙන් කැම ටිකක් කන්න මිනිහෙක් හොටෙල් එකක් එතන තියෙන හොටෙල් එකට වැඩි කැමැත්තකින් එනවා. ඒත් හොටෙල් එකේ මිනිහා කරන්නේ එතන වැසිකිලි ටික ගඟට හරවන එක න ะ. ඇල මාර්ගයට මල මුත්‍රා ටික දාන එක න ะ. ඇල මාර්ගයට හොදන තෙල් ඉඳුල් ටික එකතු කරන එක නම් ඒ මිනිහා මොකද කරගන්නේ? ගඟ නෙවෙයි වනසන්නේ තමන්ගේ දරුවන්ගේ ජීවිතේ. ඒක තේරුම් ගන්න. ගොඩාක් අය හිතනවා මේ ඔක්කොම එළියෙන් කරපු දේවල් කියලා. එළියෙන් ඇවිල්ලා අපේ ජාතියට කරපු දේවල් වලට වඩා අපේ ජාතිය මේ පරිසරයට කරන ඊටාම අයහපත් මැදිහත් වීම නිසා වෙච්ච ටික වැඩි. ඊටාම වැඩි ඒ ටික. එඳ හිතන්න. අපේ මනුෂ්‍යකම් වාදනය කරමු. අපේ උදාර උසස් ගුණධර්ම වාදනය කරගමු. අලුතින් අපේ ධර්මයට අනුව අපි හිතන්න පටන් ගමු. අපේ ගහකොළ ගැන, සතා සීපාව ගැන, සමස්ත මනුෂ්‍ය සංහතිය ගැන අපි හිතන්න පටන් ගමු. අපි යහපත්ව හිතුවොත්
නිවැරදිව හිතුවොත් අපි හරි පෞරුෂයක් ඇතුව අපි තීන්දුව తీරන ගත්තොත් මතක තියාගන්න රටක් විදියට ජාතියක් විදියට අපි මේ ලෝකෙ සුවපත් වෙනවා. පරලෝක සුවපත් කරගන්න මේ පරිසරය ඔබට කවදාවත් උදව්වක් මිසක පරලෝක සුවයට හානියක් නම් කරන්නේ නැහැ. ඔබ මෙහෙම කියනවා. බෝගහ ගාවට ඇවිල්ලා වාඩි වුණාම පුදුම සැනසෙල්ලක් දැනෙනවා හාමුදුරනේ කියලා. ඇත්ත. ඒ වෘක්ෂය ගාව තිබෙන සුවය කොන්ක්‍රීට් බිල්ඩිමක් ඇතුලේ ලැබෙන්නේ නැහැ. ඒ වෘක්ෂයේ මුලක්වත් පාගන්නේ නැතුව එමු. කොළයක්වත් කඩන්න නැතුව එමු. බෝ වෘක්ෂයේ විතරක් නෙමෙයි. පුංචි තනකොළ ගහකත් තිබෙන වටිනකම අවබෝධ කරගමු. ඊටාම ශ්‍රද්ධාවෙන් මේ පොය දා උදැසන පතිරූප දේශයක එක පැත්තක් විතරක් එනම් භෞතික පරිසර පැත්ත ගැන බෞද්ධයෝ විදියට රටේ පුරවැසියෝ විදියට අපි හිතිය යුත්තේ කොයි විදියේ දැහැමි පදනමකද කියන එක ගැන මේ දේශනාවේදී ඔබත් එක්ක සාකච්ඡා කරන්නට යෙදුණා. මේ දේශනාව තුළ අපි දියුණු කරන්න උත්සාහ කළේ දරුණු තෘෂ්ණාව දුරු කරගෙන, දරුණු ද්වේෂය දුරු කරගෙන, මෝහයෙන් අවිද්‍යාවෙන් වැසෙන්නේ නැතුව සම්මා ආජීවය මත පදනම් වෙලා පාරිසරික ප්‍රතිපත්තිය ඔබේ ජීවිතේ හදාගන්න කියන එක. ඒ උතුම් වූ දහම් දෙසුම ශ්‍රවණය කිරීමෙන් වැඩුණු කුසල්සිත වැඩුණු නුවණ ඔබට දුකින් නිදහස් වීම පිණිසම වේවා. දෙවියන්ටත් මියගිය නෑයන්ටත් ඔබෙත් මගෙත් උදාර මාතෘ භූමිය වෙනුවෙන් දිවිදුන් උදාර විරුවන්ටත් මත්ද්‍රව්‍යෙන් මත්වතුරෙන් රටදෑ ආරක්ෂා කරමින් ඉන්න විශේෂ බලකාය රණවිරුවන් ඇතුළු කොට සියලු සත්පුරුෂයින්ටත් රටටත් සමස්ත ජනතාවටත් මේ ලෝක වශයෙන් යහපතක් වේවා, සෙතක් වේවා, ශාන්තියක් වේවා. උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කරගන්නට මේ උතුම් පින්කමද පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති තී. හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ